අයිබෝවන් පුතේ පළවෙනියට ඔයාලට හෙනවද කියලා කියන්නකෝ බලන්න අත උස්සලා ඇහෙනවද කියන්නකෝ බලන්න ඔයාලට ඇහෙනවද අත උස්සලා කියන්නකෝ කොහමද කට්ටිය ඇහෙන්නේ නැද්ද දන්නේ කො පුතේ හරියට ඔයාලට ඇහෙනවා නම් විතරක් අත උස්සන්නකෝ බලන්න කට්ටිය දැන් පුරුදු වැඩක් නෙමේක අත්සලකුණු ඔසවනවා කියන්නේ හරි අත්පාත් කරගන්න. එහෙනම් පුතේ අපි අද සාකච්ඡා කරනවා ක්‍රියාපද කියන පාඩම. ක්‍රියාපද කියන්නේ හරිම පහසු ලේසියෙන් පුතේ ලකුණු ගන්න පුළුවන් පාඩමක්. මේ පාඩමෙන් ඔයගොල්ලොන්ට ඉරිගහන පේපර් එකට විතරක් නෙමෙයි පුතේ ලියන පේපර් එකටත් ප්‍රශ්න හැදෙනවා. එතකොට ලියන පේපර් එකේ ව්‍යාකරණ අනුංග ප්‍රශ්නේ වගේ එකක් හරි ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන් ක්‍රියාපද වලට අයිති කොටස්. ඇත්තටම ඔයගොල්ලෝ බය අමාරුයි කියලා හිතන කොටස් තමයි පුතේ මේ ව්‍යාකරණ වල ලේසි. මම ඔයාලට කියන්නේ හැමදාම ඔයාලට අමාරු තැනක් තියෙනවා නම් නැවත නැවත මේ වීඩියෝ බලන්න. එතකොට බලනකොට ඔයාලට මේවා පැහැදිලි වෙයි. ව්‍යාකරණ වල තියෙන දේ පුතේ හරියට අහුනොත් අහුණා තමයි. දැන් සමහර කෙනෙක්ට එකපාරින් තේරෙයි, සමහර කෙනෙක්ට දෙවෙනි පාරෙන් තේරෙයි, තව කෙනෙක්ට තුන්වෙනි පාරෙන් තේරෙයි. හැබැයි පුතේ මේ ව්‍යාකරණ කොටස් තේරුනොත් තේරුණාම තමයි. හැබැයි සාහිත්‍ය එහෙම නැහැ. සාහිත්‍ය පුතේ වෙනස් වෙනවා. අද ලියන විදිහට නෙවෙයි හෙට ලියවෙන්නේ. ඒ හින්දා ව්‍යාකරණ කියන්නේ පෙට්ටියේ දාගත්තු ලකුණු ටිකක්. ඒක පුතේ හරියට කළමනාකරණය කරගන්න නම් ඔබ මුල ඉඳන් පිළිවෙලට පුතේ මේ ලකුණු ටික හදා ගන්න ඕන. දැම්මම මම ඔයාලට කියන්නේ ඒ නිසා මේ පාඩම් හරියට පුතේ අධ්‍යයනය කරන්න ලේසි එකේ උපරිම පාඩමක් තමයි ක්‍රියාපද කියලා කියන්නේ. ක්‍රියාපදයක් කියන්නේ පුතේ කිරීමක් අඟවන පදයක්. කිරීමක් මොකක් හරි කරන දෙයක් හඳුන්වන පද තමයි ක්‍රියාපද කියලා කියන්නේ. මොනවද ක්‍රියාපද? නටනවා, නටනවා. හොඳට උඩ පැන පැන නටනවා ඩාන්ස් කරනවට. දුවනවා, කරන දෙයක්. අඬනවා, ඒකත් පුතේ කරන දෙයක්. මරනවා, මොකෙක් හරි මරනවා පුතේ, ඒකත් පුතේ කරන දෙයක්. එහෙනම් අඬනවා, නටනවා, දුවනවා, පයින්නවා, පඩිනවා ඕන දෙයක් පුතේ අපිට ගන්න පුළුවන් මොනවද? කරන දෙයක් විදිහට. හරිද? ඔයාලා කියන කුණු හarpa වුණත් ගන්න පුළුවන් ක්‍රියාපද විදිහට. එතකොට මේක මතක හිටින්න එපා. එහෙම කිව්වහම හරි. කිරීමක් හඟවන පද ක්‍රියාපද කියලා සරලව කියන්න පුළුවන්. මේ ක්‍රියාපද වර්ග ගානක් තියෙනවා. ඇත්තටම පුතේ මේක එන ලොකුවට ගැඹුරකින් හිතන්න එපා. හරිම ලේසි. ක්‍රියාපද වර්ග කිහිපයක් තියෙනවා. ඔයාලා අහලා තියෙනවා මෙව පොඩි කාලේ ඉඳන් 6 7 ඉඳන් පුතේ සිංහල වලට ඉගෙන ගන්නවා. पूर्व क्रिया, अपर क्रिया, मिश्र क्रिया, असंभाव्य क्रिया, विधि क्रिया, प्रयोज्य क्रिया, ओम आशीर्वाद क्रिया කියලා අල ක්‍රියාපද වර්ග ගානක් ඉගෙනගෙන තියෙනවා. මේ ක්‍රියාපද වර්ග එයි අපිට. එයි පුතේ ක්‍රියාපද කිරීමක් නම් ඔය ඔක්කොම ක්‍රියාපද කිව්වහම ඇතිනේ මොකටද පුතේ పూర్ව ක්‍රියා, අපර ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, සම්භාව්‍ය ක්‍රියා මේම ක්‍රියාපද වර්ගයයි. ඒකට හේතුවක් තියෙනවා පුතේ. මම මේ නටනවා කියන වචනේ ගන්නවා. නටනවා කියන වචනේ අරගෙන මම ඔයාලට ආකාර කීපයකට ලියනවා. නටා, නටන්නට, නටමින්, නටමින්, නට නටා, නට නටා. ඊළඟට මම ලියනවා නැටුවොත්, නැටුවොත්. ඊළඟට ලියනවා නටද්දී, නටද්දී. නටන විට, නටන විට. නටනු, නටනු. නැටෙයි, නැටෙයි. නටත්වා, නටවයි. දැන් බලන්නකො පුතේ මං එන එකම වචනේ නටනවා කියන එක වචනයක් අරගෙන ඔයගොල්ලොන්ට ලියලා පෙන්නුවා ආකාර ගානකට. නටා, නටන්නට, නටමින්, නටනවා. එතකොට නට නටා නට නටා හරි හරි. නැටුවොත්, නටද්දී, නටන විට, නටනු, නැටෙයි, නටත්වා, නටවයි. දැන් පුතේ මෙච්චර ආකාර ගානකටම ලිව්වේ එකම වචනේ. එහෙනම් පුතේ වෙන වචන මේ විදිහට ලියන්න බෑද? අඬනවා කියන වචනේ ගන්න. අඬා, අඬන්නට, අඬමින්, අඬ අඬා, ඇඬුවොත්,
අඬද්දී අඬන විට අඬනු ඇඬෙයි අඬත්වා අඬවයි මාර වැඩක්. දුවනවා දුවන්නට දුවමින් දුවදුවා දිව්වොත් දුවද්දී දුවන විට දුවනු දිවෙයි දුවත්වා දුවවයි මාර කේස් එකක්. මේ හැම ක්‍රියාපදයක්ම පුතේ මේ හැඩවලට වැටෙනවා මාර සීන් එකනේ. එහෙනම් ක්‍රියාපද එක එක හැඩතල තියෙනවා. එහෙනම් පුතේ හරි ලේසි දෙයක් මේක. එක එක හැඩතල වලට තමයි පුතේ එක එක හැඩවලට ක්‍රියාපද පිහිටන හින්දා තමයි ක්‍රියාපද වර්ග තියෙන්නේ. එහෙනම් මේ හැඩවලට පුතේ නම් දාන්න පුළුවන්. නටා කියන එක පූර්ව ක්‍රියා කියන්න පුළුවන්. නටන්නට කියනකොට පුතේ අපර ක්‍රියා කියන්න පුළුවන්. නටනටා නටමින් කියනවා මිශ්‍ර ක්‍රියා කියන්න පුළුවන්. නැටුවොත් කිව්වොත් අසම්භාව්‍ය ක්‍රියා ඒක අනියමාර්ථය සම්භාව්‍ය ක්‍රියා කියන්න පුළුවන්. නටද්දී නටන විට කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියා කියන්න පුළුවන්. දැන් ඔයාලට මේක එකපාරම කියනකොට නිකන් මේවා වෙන්න පුළුවන්. හැබැයි පුතේ දැන් ඔයාලට තේරෙන්නේ නැද්ද? සර් මේක බලන් යනකොට නිකන් මේකේ හැඩේ බලලා ක්‍රියාපද වර්ගය කියනවා. එහෙනම් යකෝ මේක එහෙන ලේසි ඇතිනේ. එහෙම එකක් හිතෙන්නේ නැද්ද? දැන් මේකේ හැඩේ බලලා ක්‍රියාපදේ කියන්න පුළුවන් නම් ක්‍රියාපද කියන්නේ පට්ට ලේසියිනේ. අපි අමාරුයි කියලා හිතාගෙන හිටියට. හැබැයි මම ඔයාලට මේ ලේසි ක්‍රමේ වගේම අමාරුවෙන් ඊට වඩා ගැඹුරෙන් ඉගෙන ගන්න ක්‍රමෙත් කියලා දෙනවා. එහෙනම් පුතේ ක්‍රියාපද වර්ගවලට හැඩ තියෙනවා. ඒ හැඩෙන් ක්‍රියාපද වර්ගේ පහසුවෙන් හොයාගන්න පුළුවන්. හැබැයි ඒක ඊට වඩා සංකීර්ණයෙන් හොයන ක්‍රමත් තියෙනවා. වැඩිපුර ගැඹුරින් ඉගෙන ගන්නවා කියන්නේ ඒක. හරි. එහෙනම් ක්‍රියාපද කියන්නේ කිරීමක්. මොකක් හරි කරන දෙයක්. මේ ඔක්කොම පද කිරීමක් කරනෙවුවා පුතේ. නටා කියන්නේත් කිරීමක්. නටන්නට කියන්නේත් ක්‍රියාවක්. නටමින් කියන්නේත් ක්‍රියාවක්. නටනවා කියන්නේත් ක්‍රියාවක්. එහෙනම් මේ ඔක්කොම ක්‍රියාපද. එහෙනම් මේ ක්‍රියාපද පිහිටන හැඩ අනුව ක්‍රියාපද වර්ග තියෙනවා කියන එක පුතේ සරලව තේරුම් ගන්න ඕනේ. ඒ ක්‍රියාපද වර්ග ටික නම් කරලා ඒ ක්‍රියාපද කොහොමද හැදෙන්නේ කියන එක අද පාඩමෙන් ඔයාලට කියලා දෙනවා. අද දවස ඇතුළත ඔයගොල්ලන්ට ඕනම ක්‍රියාපදයක් ඩග් ගාලා මොන ක්‍රියාපද වර්ගයකද කියලා කියා ගන්න පුළුවන් ගන්නට ඔයගොල්ලන්ට කියලා දෙනවා. හරි. ක්‍රියාපද මාතෘකාව දාගන්න ලියා ගන්න මෙහෙම. ක්‍රියාපද කියලා මාතෘකාව දාලා මෙහෙම ලියා ගන්න. ක්‍රියාපද යනු කිරීමක් හඟවන පදයි. ක්‍රියාපද යනු කිරීමක් හඟවන පදයි. කිරීමක් හඟවන පදයි. එවැනි පද ගණනාවක් සිංහල භාෂාවේ ඇත. සිංහල භාෂාවේ ඇත. ඒවා විවිධ හැඩවලට අනුව නිර්මාණය වී තිබීම නිසා වර්ගවලට බෙදා දක්වනු ලැබේ. වර්ගවලට බෙදා දක්වනු ලැබේ. හරි. මම පස්සේ මේක ගැඹුරෙන් කියලා දෙනවා. දැන් පළවෙනියට ඔයාලට හරි ලේසි ක්‍රමයක් දෙනවා. పూర్ව ක්‍රියා පළවෙනියට එක කියලා දාලා ලියා ගන්න පුතේ పూర్ව ක්‍රියා කියලා. ඒක ඉස්සරින් මෙහෙම ඉරි කෑල්ලකුයි තිද්දෙකුයි දාගන්න. ඒක ඉස්සරින් වචන තුනක් මන් දෙනවා. එතකොට ඒකෙන් අපිට පොඩි හැඩතලයක් ගන්න පුළුවන් නේද? වචන තුනක් උදාහරණයට දෙනවා. එක పూర్ව ක්‍රියා ඊට පස්සේ ඒක ඉස්සරහින් මං හැඩතලයක් දෙනවා. එතකොට ඒ හැඩතලෙත් එක්ක ඔයාලට පාඩම් කරගත්තාම මතක හිටිනවා ඩග් ගාලා. పూర్ව ක්‍රියා කියලා දාලා පුතේ ඒක ඉස්සරහින් දාගන්න. නටා දුවා ගය. නටා දුවා
ගයා. නටා දුවා ගයා. දෙවැනි එක විදිහට දාගන්න පුතේ අපර ක්‍රියා. අපර ක්‍රියා. ඉරි කෑල්ලයි දෙතිතයි දැම්මා. ඉරි කෑල්ලයි දෙතිතයි දැම්මා. අර වචනම පුතේ හැඩේ පොඩ්ඩක් වෙනස් කරලා ඔයාලට දෙනවා. නටන්නට, දුවන්නට, ගයන්නට. නටන්නට, දුවන්නට, ගයන්නට. නටන්නට, දුවන්නට, ගයන්නට. ලේසි නේද? පළවෙනි එක බලන්න නටා දුවා ගයා. පූර්ව ක්‍රියා. ඊට පස්සේ අපර ක්‍රියා නටන්නට, දුවන්නට, ගයන්නට. එහෙනම් හැඩේ පාඩම් කරගන්න. තුන්වෙනි එක පුතේ මිශ්‍ර ක්‍රියා. මිශ්‍ර ක්‍රියා. ඒක ඉස්සරහින් පුතේ මේ වචන ටික ලියා ගන්න. නටමින්, දුවමින්, ගයමින්. නටමින්, දුවමින්, ගයමින්. ඒ මිශ්‍ර ක්‍රියා පිහිටන පුතේ තවත් ආකාරයක් මට ඔයාලට පෙන්වන්න ඕන. ඒ හින්දා අර නටමින්, දුවමින්, ගයමින් කියලා ලියපුවා යටින් රූලේ ලියාගන්න. නට නටා, නටමින් යටින් ලියාගන්න නට නටා. දුවමින් යටින් හිටින විදිහට පුතේ දුව දුවා. ගයමින් යටින් හිටින විදිහට ලියාගන්න පුතේ ගය ගයා. කලින් ලිව්වා නටමින්, දුවමින්, ගයමින් කියලා. ඊට පස්සේ එකක් ලියනවා නට නටා, දුව දුවා, ගය ගයා කියලා. මිශ්‍ර ක්‍රියා. එහෙනම් මිශ්‍ර ක්‍රියා පිහිටන ආකාර දෙකක් තියෙන. හැඩ දෙකක් නේ. එක හැඩතලයකින් පූර්ව ක්‍රියා සහ අපර ක්‍රියා තිබ්බ. නමුත් මිශ්‍ර ක්‍රියා තව ඊට වඩා වෙනස් හැඩතල තියෙනවා. හරි. දැන් ලියා ගන්න ඇති කියලා මං හිතනවා. අසම්භාව්‍ය ක්‍රියා කියලා වර්ගයක් තියෙනවා පුතේ. ඒකේ වර්ග දෙකක් තියෙනවා. මං ඒ වර්ග දෙක 4 5 කියලා දාගන්නම් පුතේ. අසම්භාව්‍ය ක්‍රියා කියලා මෙතන කඩන්න බැරි නිසා මම මෙහෙම ලියනවා. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා කියලා පළවෙනියට ලියනවා. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. අසම්භාව්‍ය ක්‍රියා. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. ඒකත් පුතේ අර මිශ්‍ර ක්‍රියා වගේ ආකාර දෙකක් තියෙන. එකක් මේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියන එක හැඩ දෙකක් තියෙනවා. ඒ හැඩ දෙකෙන්ම ඔයාලා ලියා ගන්න ඕනේ. ඒ හින්දා ඒකට රූල් බැලන්ස් කරගන්න තේරුම් ගන්න. අර වචන 3 ගානේ දෙන ඒවා ක්‍රම දෙකකට දෙනවා. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා පිටන මෙහෙම. නටන විට, දුවන විට, ගයන විට. නටන විට, දුවන විට, ගයන විට. ඊට පස්සේ දාගන්න පුතේ නටද්දී, දුවද්දී, ගයද්දී කියලා. ආකාර දෙක. නටද්දී, දුවද්දී, ගයද්දී. නටද්දී, දුවද්දී, ගයද්දී. හරි. දැන් පුතේ මේවා කරගන්න අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. පස්වෙනි එක අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. ස්පීඩ් වැඩිද නෑනේ? ලියා ගන්න පුළුවන් නේද? අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා.
ඒක ඉස්සරහින් ලියා ගන්න පුතේ මෙහෙම නැටුවොත් 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 දිව්වොත් ගැයුවොත් නැටුවොත් දිව්වොත් ගැයුවොත් නැටුවොත් දිව්වොත් ගැයුවොත් හරි ඊළඟ එක විධි ක්‍රියා නටනු දුවනු ගයනු නටනු දුවනු ගයනු නටනු දුවනු ගයනු ඒ අපි විස්තර කරලා ඊළඟට පැහැදිලි කරනවා මේ සරල මේකක් විතරයි වට ඕනනම් ලියන්න පුළුවන් නට්ටපිය ගහපිය බැනපිය ඒවත් පුතේ විධි ක්‍රියා තමයි ඒවා මම පස්සේ පැහැදිලි කරලා දෙන්න නටනු දුවනු ගයනු හත්වෙනි එක පුතේ ප්‍රයෝජ්‍ය ක්‍රියා ලියා ගන්න මෙහෙම නටවා දුවවා ගයවා නටවා දුවවා ගයවා අවසානයේ 8 වෙනි එක පුතේ ආශිර්වාද ක්‍රියා මේ පටුන ඔයාලට දුන්නේ ආශිර්වාද ක්‍රියා ආශිර්වාද ක්‍රියාවලට දාගන්න මෙහෙම නටත්වා දුවත්වා ගයත්වා ඕන්නම් ඒවම ලියන්න පුළුවන් නටම්වා දුවම්වා ගයම්වා වගේවත් ලියන්න පුළුවන් නටම්වා දුවම්වා ගයම්වා වගේවා හරි දැන් පුතේ අපේ අනුමාතෘකාව පූර්ව ක්‍රියා දැන් මෙච්චර වෙලා අපි සරලව දුන්නා දැන් අපි මේක දීර්ඝ විදිහට සාකච්ඡා කරනවා හරි දැන් ඔයගොල්ලෝ නිකන් ඔයාලගේ ලියන පොත බලන්න ලියන පොත බැලුවාම හැඩතල දැකලා පුතේ ඔයගොල්ලොන්ට ක්‍රියාපද හොයන්න පුළුවන්ද බෑද හරිම පහසුයි ඒ හැඩේ බලලා ඔයාලට ක්‍රියාපද හොයන්න පුළුවන් හැබැයි මම ඔයාලට මෙහෙම එකක් කියනවා මේකට පුතේ ලොකු මාළු අහු වෙනවා ඔය හැඩතල දැන් ඔයාලට දුන්නනේ පටුන වගේ හැඩතල ටිකක් මේකට තෝරු මෝරු පුතේ ලොකු මාළු ಜಾති අහු වෙනවා හැබැයි හාල් මැස්සෝ අහු වෙන්නේ නැහැ එතකොට හාල් මැස්සෝ වාගේ අහුවෙන්න නම් පුතේ ඊට වඩා චූටි දැලක් දාන්න ඕන. එහෙනම් අපි පුතේ දැනගන්න ඕන මේ ව්‍යාකරණ හරියට අහුවෙන්න ලොකු දැලෙන් වගේම පොඩි දැලක් දාලා දෙකෙන්ම අල්ල ගන්න. එතකොට තමයි මාළු ඔක්කොම අහුවෙන්නේ. එහෙනම් ක්‍රියාපද ඔක්කොම අහුවෙන්නේ පුතේ හරියටම ඉගෙන ගත්තාම. දැන් උඩින් දුන්නා පළවෙනි එක උඩින් දුන්නා සරලව අල්ලගන්න දෙවෙනි එක දෙනවා පුතේ ගැඹුරෙන් ක්‍රියාපද අල්ලගන්න. එතකොට මේ ගැඹුරෙන් අල්ල ගන්නකොට පුතේ ඔයගොල්ලන්ට මිස් වෙන තැනක් නැහැ. හැම තැනක්ම ඔයාලට අහු වෙනවා. එහෙනම් දැන් අපි මේක තේරුම් ගන්නවා. හරි. ක්‍රියාපද පුතේ මේවා කරනකොට මම ඔයාලට පළවෙනියට කියලා දෙන්න ඕන එකක් තියෙනවා. වාක්‍යයක පුතේ අවසාන ක්‍රියාව කියලා එකක් තියෙනවා. දැන් නිකන් මම ඔයාලට මෙහෙම කියන්නම්කෝ. මම ගෙදර ගියේය කියලා තියෙනවා. ගෙදර ගියේය කියන එක තමයි වාක්‍යයේ අවසාන ක්‍රියාව පුතේ. මම මෙහෙම කියනවා. මම බත් කා ගෙදර ගියේය කියලා. මම නම් එහෙම වෙන්න බෑනේ ගියේ වෙන්න බෑනේ ගියේ මීනි නේද එහෙනම් ඌව ඔයාලා දන්නවනේ හරි මම බත් කා ගෙදර ගියෙමි එහෙනම් ගෙදර ගියෙමි කියන්නේ වාක්‍යයේ අවසාන ක්‍රියාව අපි දන්නවා මම කියන එකට ගලපලා පුතේ අවසන් කරලා තියෙන ක්‍රියාව
මී කියලා අවසන් වෙලා තියෙන එකට කියනවා අවසාන ක්‍රියාව කියලා. දැන් සර් කිව්වා මී කියලා අවසන් කරලා තියෙනවා තමයි මේ අවසාන ක්‍රියාව කියන්නේ. එහෙම නෑ. හරි. අවසාන ක්‍රියාව කියන්නේ වාක්‍ය අග තියෙන ක්‍රියාව. සරලව එහෙම හිතා ගන්නකො. ලොකුවට හිතන්න එපා. වාක්‍ය අවසානයේ තියෙන ක්‍රියාව අවසාන ක්‍රියාව කියලා අපි සරලව දැනට හිතමු. හරි. මම බත්කා ගෙදර ගියෙමි. එහෙනම් ගෙදර ගියෙමි කියන එක තමයි අවසාන ක්‍රියාව. හරි මම ඒකත් ලියන්නම්කෝ. මම බත්කා ගෙදර ගියෙමි. ගෙදරින් නෙවෙයිද කෑවේ කියලා හිතී නේද? හරි. අවසාන ක්‍රියාව ගියෙමි. එහෙනම් පුතේ මේ పూర్ව ක්‍රියා කියන එක හොයාගන්නේ අවසාන ක්‍රියාව මත. අවසාන ක්‍රියාවට කලින් කරපු ක්‍රියාවක් තියෙනවා නම් ඒකට කියනවා පුතේ పూర్ව ක්‍රියාවක් කියලා. එහෙනම් పూర్ව ක්‍රියාවක් කියලා කියන්නේ මොකක්ද? සරලව දැනගනින්න පුතේ. අවසාන ක්‍රියාවට කලින් සිදුවී හමාර ක්‍රියා. අවසාන ක්‍රියාවට කලින් ඉවර වෙච්ච ක්‍රියාවලට කියනවා මොනවද? పూర్ව ක්‍රියා කියලා. මේක ගෙදර යන්න කලින් මොනවද කරලා තියෙන්නේ? බත් කාලා තියෙනවා. අන්න අහුණා. ගෙදර යන්න කලින් මේක කාලා තියෙනවා. එහෙනම් කෑමේ ක්‍රියාව పూర్ව ක්‍රියාවක්. එහෙනම් අපිට තේරෙන්න ඕන පුතේ මේ අවසාන ක්‍රියාවට කලින් ඉවර වෙච්ච ක්‍රියා හඳුන්වන්නේ මොන ක්‍රියාපද කියලාද? పూర్ව ක්‍රියා කියලා. එහෙනම් పూర్ව ක්‍රියාවක් සරලව හඳුනාගත්තාම අපිට මේක පැහැදිලිව තේරෙනවා. මම තව වාක්‍ය ගණනාවකින් ඔයාලට මේක පැහැදිලි කරලා දෙනවා. పూర్ව ක්‍රියා කියන මාතෘකාව දාලා ලියා ගන්න මේ කියන පැහැදිලි කිරීම. ලියා ගන්න මෙහෙම. කිසියම් වාක්‍යයක අවසාන ක්‍රියාවට පෙර සිදුවී හමාර වූ ක්‍රියා పూర్ව ක්‍රියාවේ පහත දැක්වෙන වාක්‍යයේ අවසාන ක්‍රියාව වන්නේ ගියෙමි යන්නයි. ඔහු ගෙදර යන්නට පෙර සිදු කරන ලද ක්‍රියා పూర్ව ක්‍රියාවේ එම නිසා මෙම වාක්‍යයේ పూర్ව ක්‍රියාව වන්නේ බත්කා යන්නයි. හරි. වාක්‍ය ලියා ගන්න පුතේ. වාක්‍ය ලියා ගන්නකොට ගියෙමි යටින් අවසාන ක්‍රියාව කියලා ලියවෙන්න ඕන. කා යටින් ලියවෙන්න ඕන පුතේ పూర్ව ක්‍රියාව කියලා. ඒක අනිවාර්යෙන් මාක් වෙන්න ඕන. ඔයගොල්ලෝ ගාව රතු පෑන්, කළු පෑන්, රෝෂ පෑන් එකේ ඒවා තියෙනවනේ පුතේ. ඒ වගේ යටින් ලස්සනට මෙතන పూర్ව ක්‍රියාව, අවසාන ක්‍රියාව එහෙම නම් වෙන්න ඕන. ලස්සනට ඒවා තියෙන්න ඕන. මම බත්කා ගෙදර ගියෙමි.
හරිද ඉක්මනට ලියන්න ඊළඟට ලියා ගන්න තව වාක්‍යයක් නෑ අපි පහත දැක්වෙන වාක්‍ය කියලා ලිව්වන්නේ නේද එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා අපි ඊළඟ එකත් පැහැදිලි කරලාම දාමුනේ මම මේක මකනවා අපි තව වාක්‍යයක් ලියාගමු ඔයාලා පොතේ ලියන්න එපා දැම්මම අම්මා බත් උයා රූපවාහිනිය නැරඹුවාය අම්මා රූපවාහිනිය නැරඹුවා එහෙනම් අපිට ඒකනේ තියෙන්නේ හරි මේකේ අවසාන ක්‍රියාව මොකක්ද ඔයගොල්ලෝ දන්න අවසාන ක්‍රියාව නැරඹුවාය කියලා එහෙනම් අම්මා රූපවාහිනිය නරඹන්න කලින් කරපු වැඩක් තියෙනවද අම්මා රූපවාහිනිය නරඹන්න කලින් කරලා ඉවර වෙච්ච එකක් තියෙනවා ඒකට කියනවා පුතේ උයා කියලා එහෙනම් අපිට පැහැදිලි වෙන්න ඕන මේක අම්මා බත් උයලා ඉවර වෙලා තමයි රූපවාහිනිය නරඹුවේ එහෙනම් රූපවාහිනිය නරඹන්න කලින් කරපු එකක් තමයි බත් තිවීමේ ක්‍රියාව ඒකට කියනවා පුතේ పూర్ව ක්‍රියාවක් කියලා එහෙනම් දැන් ඔයාලට මේක මාක් කරගන්න පුළුවන් අවසාන ක්‍රියාවට කලින් ඉවර වෙච්ච ක්‍රියා හඳුන්වනවා పూర్ව ක්‍රියා කියලා. එහෙනම් ඔක යටින් මෙහෙම ලියා ගන්න පොඩ්ඩක්. පහත දැක්වෙන වාක්‍යයේ අවසාන ක්‍රියාව රූපවාහිනිය නැරඹුවාය යන්නයි මෙම රූපවාහිනිය නැරඹීමේ ක්‍රියාවට පෙර අම්මා බත් උයා තිබේ. අවසාන ක්‍රියාවට පෙර සිදු වී හමාර වූ ක්‍රියා పూర్ව ක්‍රියා බැවින් බත් උයා යන්න పూర్ව ක්‍රියාවකි හරි මං වාක්‍ය කියනවා හැබැයි ලියන්න දෙන්නේ නැහැ. දැන් ඔයාලට කිව්වනේ අවසාන ක්‍රියාවට පෙර සිදු වෙලා ඉවර වෙච්ච ක්‍රියානේ මේවට අයිති වෙන්නේ කියලා. හරි දැන් මං ඔයාලට කියනවා. මෙහෙම. ලැම්බර්ට් රාබී ගී ගැයුවේය. එහෙනම් අවසාන ක්‍රියාව වෙලා තියෙන්නේ ගී ගැයුවේය. ලැම්බර්ට් තමයි මේ ක්‍රියාව කරලා තියෙන්නේ. ලැම්බර්ට් රාබී ගී ගැයුවේය. එහෙනම් අපිට තේරෙනවා හොඳටම පුතේ අවසාන ක්‍රියාව ගී ගැයුවේ.
හැබැයි ගී ගයන්න කලින් මූ වැඩක් කරලා තියෙනවා. ඒ වැඩේ මොකක්ද? රාබීමේ ක්‍රියාව. හැබැයි හැම වාක්‍යෙම පූර්ව ක්‍රියා නැහැ. හරි මෙහෙම තියන්නකෝ. ලැම්බර්ට් ගී ගැයුවේ කියලා තිබ්බොත් ඒකේ පූර්ව ක්‍රියාවක් නැහැ. අවසාන ක්‍රියාව විතරයි තියෙන්නේ. හැබැයි පුතේ ලැම්බර්ට් රාබී ගී ගැයුවේ කියද්දි ගී ගයන්න කලින් ලැම්බර්ට් කරපු ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව රාබීමේ ක්‍රියාව. එහෙනම් අවසාන ක්‍රියාවට කලින් මොකක් හරි ක්‍රියාවක් කරලා තියෙනවා නම් ඒක හඳුන්වන්නේ පූර්ව ක්‍රියාවක් කියලා. අපි තව කියමු බලන්න ඒ වගේ එකක්. ගොවියා කුඹුරට ගොස් වතුර හැරෙව්වේය. මම දැන් මේ කියන්නේ වතුර හරවන්න කුඹුරට යන්න පුළුවන් නේ. හරි. ගොවියා කුඹුරට ගොස් වතුර හැරෙව්වේ. එහෙනම් වතුර හැරෙව්වේ අවසාන ක්‍රියාව. හැබැයි වතුර හරවන්න කලින් මු තව වැඩක් කරලා තියෙනවා. කුඹුරට පැමිණීම. එහෙනම් කුඹුරට ඇවිල්ලානේ පුතේ වතුර හරවලා තියෙන්නේ. එහෙනම් කුඹුරට ආපු එකත් ක්‍රියාපදයක්. එහෙනම් වතුර හරවන්න කලින් කුඹුරට ආපු නිසා ඒක පූර්ව ක්‍රියාවක් කියලා හඳුන්වන්න පුළුවන්. හරි. හරිම සරල දේවල් පුතේ. එච්චර හිතන්න දේවල් නෙවෙයි. ওই ක්‍රියාපද කියන්නේ පට්ට ලේසි. බලන්නකෝ. අද ව්‍යාකරණම හින්දා එපා වෙලා ඉන්නවත් දන්නෙත් නෑ කට්ටියට. හරි. අපර ක්‍රියා. ඒකේ ප්‍රතිවිරුද්ධ එක පුතේ. ඒකේ සම්පූර්ණ විරුද්ධ එක. අවසාන ක්‍රියාවට පස්සේ වෙන්න තියෙන ක්‍රියාවලට කියනවා පුතේ අපර ක්‍රියා කියලා. එහෙනම් හරිම ලේසි. අවසාන ක්‍රියාවට පස්සේ සිදුවීමට නියමිත ක්‍රියාවලට කියනවා අපර ක්‍රියා කියලා. හරි. මම මෙහෙම ලියනවා. මම බත් කන්නට අත සේදුවෙමි. හරි. වාක්‍ය අවසාන ක්‍රියාව අත සේදුවෙමි. හරි. අත සෝදන්න කලින් කරපු දේවල් තියනවද මේකේ? මම බත් කන්නට අත සේදුවෙමි. නෑ. අවසාන ක්‍රියාවට කලින් කරපුවා නැහැ. බත් කන්නට එහෙනම් අත සේදුවට පස්සේ කරන්න දෙයක් තියනවද මොකක් හරි? අත හේදුවට පස්සේ තමයි පුතේ බත් කන්නේ. එහෙනම් බත් කන එක කරන්නේ අත හේදුවට පස්සේ. නැත්නම් අත හොදන්න කලින් බත් කන්නේ නෑනේ. එහෙනම් අත හේදුවෙම බත් කන්න. එහෙනම් පස්සේ තමයි බත් කන්නේ. එහෙනම් අපර ක්‍රියාව වෙන්නේ පුතේ කන්නට කියන එක. අපි තේරුම් ගන්න ඕන මේක. එහෙනම් මම බත් කන්නට අත සේදුවෙමි. අත සේදුවට පස්සේ කරන ක්‍රියාවක් තමයි බත් කෑමේ ක්‍රියාව. හරි. මම මෙහෙම කියන්නම්කෝ. ලැම්බර්ට් රා බොන්නට ගසට නැංගේය. මේ දවස්වල පුතේ බඩුත් ගණන් වැඩිනේ. ඒ හින්දා ගස් නගිනවා කට්ටිය සෑහෙන්න. හරි. ලැම්බර්ට් රා බොන්නට ගසට නැංගේය. එහෙනම් දැන් ගහට නැංගට පස්සේනේ පුතේ රා බොන්නේ. දැන් එහෙනම් ගහට නැගලා තියෙන්නේ රා බීමේ අදහසින්. තාම රා බීලා නැහැ. නැත්නම් අපි මෙහෙම කියමුකෝ. ලැම්බර්ට් පොල් කඩන්නට ගසට නැංගේ කියමුකෝ රා පැත්තක තියලා. ලැම්බර්ට් පොල් කඩන්නට ගසට නැංගේ. එහෙනම් ගහට නගින්න ඕන තමයි යකෝ පොල් කඩන්න. එහෙනම් පොල් කඩන්නේ ගහට නැංගකට පස්සේ. එහෙනම් ගහට නැංගේ කියලානේ තියෙන්නේ. නැංගකට පස්සේ කරන වැඩක් තමයි පොල් කඩන්න. අම්මා බුදුන් වඳින්නට පන්සලට ගියාය. අම්මා බුදුන් වඳින්නට පන්සලට ගියා. පන්සලට ගියාට තාම බුදුන් වැඳලා නැහැ. එහෙනම් පන්සලට ගියාට පස්සේ කරන වැඩක් තමයි බුදුන් වැඳීමේ ක්‍රියාව. එහෙනම් අවසාන ක්‍රියාවට පස්සේ සිදුවීමට නියමිත ක්‍රියාව හඳුන්වනවා පුතේ මොනවා කියලාද? අපර ක්‍රියා කියලා. එහෙනම් පූර්ව ක්‍රියා අපර ක්‍රියා කියන්නේ එක වගේ දෙකක්. පූර්ව ක්‍රියා කියලා කියන්නේ පුතේ අවසාන ක්‍රියාවට කලින් ඉවර වෙච්ච ක්‍රියා. අපර ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාවට පස්සේ සිදුවීමට නියමිත ක්‍රියා. එහෙනම් හරිම සරල ටිකක්. ලියා ගන්න එහෙනම් එතනින් අපර ක්‍රියා කියන මාතෘකාවෙන් මෙහෙම ලියා ගන්න. කිසියම් වාක්‍යයක අවසාන ක්‍රියාවට පසුව කිරීමට තිබෙන ක්‍රියා අපර ක්‍රියා ලෙස හැඳින්වේ. අපර ක්‍රියා ලෙස හැඳින්වේ. පහත දැක්වෙන වාක්‍යයේ අවසාන ක්‍රියාව වන්නේ
අවසාන ක්‍රියාව වන්නේ අත සේදුවෙමි යන්නයි. අත සේදුවෙමි යන්නයි. මෙම අතසේදුවෙමි යන මෙම අතසේදුවෙමි යන මෙම අතසේදුවෙමි යන අවසාන ක්‍රියාවට පසුව කිරීමට ඇති ක්‍රියාවක් ලෙස බත් කන්නට යන්න පෙන්වා දිය හැකිය. බත් කන්නට යන්න පෙන්වා දිය හැකිය. බත් කන්නට යන්න පෙන්වා දිය හැකිය. අවසාන ක්‍රියාවට පසුව සිදු කිරීමට ඇති ක්‍රියා අපර ක්‍රියා බැවින් බත් කන්නට යන්න අපර ක්‍රියාවකි. හරි පුතේ. ඔයගොල්ලෝ මේ වාක්‍ය ලියලා යටින් අර නම් කිරිල්ල කරන්න අතසේදුවෙමි කියන එක අවසාන ක්‍රියාව කියලා නම් කරගන්න, බත් කන්නට කියන එක අපර ක්‍රියාව කියලා නම් කරගන්න වාක්‍ය ලියලා. හිමීට ලියා ගන්නකො, වේගෙ වැඩි නේ. හරි. ඊගාවට යටින් ලියා ගන්න පුතේ මෙහෙම. ඊළඟ වාක්‍ය අපි පැහැදිලි කිරීම ලියමු. ඊට පස්සේ වාක්‍ය දෙන්න. පහත දැක්වෙන වාක්‍යයේ අවසාන ක්‍රියාව වන්නේ බුදුන් වැන්දාය යන්නයි. නමුත් පොඩ්ඩක් ඉන්න පුතේ. බුදුන් වැන්දාය නෙවෙයි, පන්සලට ගියාය යන්නයි කියලා හැදෙන්න ඕනේ එක. පහත දැක්වෙන වාක්‍යයේ අවසාන ක්‍රියාව වන්නේ පන්සලට ගියාය යන්නයි.
බුදුන් වැඳීමේ ක්‍රියාව සිදු කරන්නේ බුදුන් වැඳීමේ ක්‍රියාව සිදු කරන්නේ පන්සලට ගිය පසුවය. පන්සලට ගිය පසුවය. පන්සලට ගිය පසුවය. එම නිසා අවසාන ක්‍රියාවට පසුව කිරීමට නියමිත ක්‍රියාවක් ලෙස බුදුන් වඳින්නට යන්න පෙන්වා දිය හැකිය. බුදුන් වඳින්නට යන්න පෙන්වා දිය හැකිය. මේ වාක්‍යයේ අපර ක්‍රියාවයි හරි. වාක්‍ය අවසාන ක්‍රියාව පුතේ පන්සලට ගියාය. එහෙනම් පන්සලට ගියාට පස්සේ තමයි පුතේ බුදුන් වැඳීම කරන්නේ. එහෙනම් අවසාන ක්‍රියාවට පස්සේ වෙන ක්‍රියාවක් විදිහට වඳින්නට කියන ක්‍රියාව අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙනම් අපර ක්‍රියා කියලා කියන්නේ වාක්‍යයක අවසාන ක්‍රියාවට පස්සේ සිදුවෙන ක්‍රියා. එහෙනම් දැන් పూర్ව ක්‍රියා කියලා කිව්වේ මොකක්ද? අවසාන ක්‍රියාවට කලින් ඉවර වෙච්ච ක්‍රියා කරලා ඉවර වෙච්ච ක්‍රියා අවසාන ක්‍රියාවට කලින් කරලා ඉවර වෙච්ච ක්‍රියා పూర్ව ක්‍රියා කිව්වා. එහෙනම් අවසාන ක්‍රියාවට පස්සේ කරන්න තියෙන ක්‍රියා අපර ක්‍රියා කියලා තියෙනවා. එතකොට අපිට ඒක පැහැදිලි වෙනවා. එහෙනම් මේක පුතේ ලියලා නම් කරගන්නකො පන්සලට ගියාය කියන එක අවසාන ක්‍රියාව කියලා නම් කරගන්න. බුදුන් වඳින්නට කියන එක පුතේ අපර ක්‍රියාව කියලා නම් කරගන්න. හරි. මීට අමතරව පුතේ අපිට ඕන තරම් එව්වා ගන්න පුළුවන්. මොනවද ගන්න තියෙන්නේ? මල්ලි පාසලට යන්නට ඇඳුම් ඇන්දේ. දැන් මල්ලි ඇඳුම් ඇඳගෙන හිටියේ නෑ වෙන්න පුළුවන් කලින්. දැන් ඇඳුම් ඇඳගෙන තියෙන්නේ මොකද? පාසලට යන්නට. එහෙනම් දැන් ඇඳුම් ඇන්දේය කියලා තියෙනවා. ඇඳුම් ඇඳලා ඉවරයි. හැබැයි පුතේ ඇඳුම් ඇඳලා පස්සේ තමයි පාසල් යන්නේ. එහෙනම් අපිට ඒක පැහැදිලි. මල්ලි පාසල් යන්නට ඇඳුම් ඇන්දේය. එහෙනම් දැනට ඇඳුම් ඇඳලා ඉවරයි අවසාන ක්‍රියාව. එහෙනම් ඇඳුම් ඇඳලා පස්සේ කරන්න නියමිත ක්‍රියාවක් තමයි පාසලට යෑමේ ක්‍රියාව. එහෙනම් ඒවා අපරක්‍රියා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අපි තව මේවා පුතී සාකච්ඡා කරලා ඔයගොල්ලොන්ට ප්‍රශ්න පත්‍රයක් දෙනවා. ඒ හින්දා ඒවට සූදානම් පිටින් දැන් මේවා අහගෙන ඉන්න ඕන. අමාරු ඇති අද දවසෙන් ව්‍යාකරණ කරපු නිසා. හරි. ඊළඟට මිශ්‍ර ක්‍රියා. මිශ්‍ර ක්‍රියා මම ටිකක් වේගෙන් කරන්නේ අද. මිශ්‍ර ක්‍රියා. මිශ්‍ර ක්‍රියා කියන්නේ වෙනම જાතියක්. ඔය අවසාන ක්‍රියාවත් එක්කනේ පුතේ අපි මෙච්චර වෙලා ජිල් ගැහුවේ. එහෙනම් හොඳට අහගන්නකෝ. අවසාන ක්‍රියාවට කලින් එව්වා పూర్ව ක්‍රියා, පස්සේ එව්වා පුතේ අපර ක්‍රියා. අවසාන ක්‍රියාවත් එක්ක එකට කරන ක්‍රියාවලට කියනවා පුතේ මිශ්‍ර ක්‍රියා කියලා. ඒ කියන්නේ අවසාන ක්‍රියාවත් එක්ක එකවර වෙන්නේ. එහෙනම් කලිනුත් නෙවෙයි පස්සෙත් නෙවෙයි. අවසාන ක්‍රියාවත් එක්ක එකවර කරන ක්‍රියාවලට කියනවා මිශ්‍ර ක්‍රියා. අපි මෙහෙම කියමු.
අක්කා ගී ගයමින් නැටුවාය. එහෙනම් පුතේ බලන්න අක්කා ගී ගයමින් නැටුවාය කියනකොට මේ නටන ගමන් තමා පුතේ ගී ගයලා තියෙන්නේ. එහෙනම් නැටුවට පස්සේ ගී ගයනවත් නෙවෙයි, නටන්න කලින් ගී ගෙව්වත් නෙවෙයි. එහෙනම් හොඳට තේරුම් ගන්න නටන ගමන් එකට වෙච්ච ක්‍රියාවක් තමයි මෙන්න මේ ක්‍රියාව. බලන්න අක්කා නටමින් ගී ගැයුවාය. ගී ගැයීමේ ක්‍රියාව තමයි අවසාන ක්‍රියාව. එහෙනම් අවසාන ක්‍රියාවට කලින් වෙලාද පුතේ නැටීමේ ක්‍රියාව ගී ගැයුවාය. නටමින් ගී ගැයුවාය. එහෙනම් ගී ගයන වෙලාවෙම තමයි නටලා තියෙන්නේ. එහෙනම් කලින් එකක් නෙවෙයි. පස්සේ එකක්ද නෑ. පස්සෙත් නෙවෙයි. නටන වෙලාවේ එකට තමයි. ඒ කියන්නේ ගී ගයන වෙලාවෙම තමයි පුතේ නැටීමේ ක්‍රියාව වෙලා තියෙන්නේ. එහෙනම් එකම වෙලාවේ සිද්ධ වෙච්ච ක්‍රියාව. අවසාන ක්‍රියාව කරපු වෙලාවෙම සිද්ධ වෙච්ච ක්‍රියාවක් නිසා අපිට මේක කියනවා එකම වෙලාවක වෙච්ච දෙයක් කියලා. හරි. එහෙනම් මිශ්‍ර ක්‍රියා කියන මාතෘකාව මෙහෙම ලියා ගන්න. මිශ්‍ර ක්‍රියා යනුවෙන් හඳුන්වනු ලබන්නේ කිසියම් වාක්‍යයක අවසාන ක්‍රියාව සමග එකට සිදුවන ක්‍රියාය. මෙම ක්‍රියා අවසාන ක්‍රියාවට පෙර හෝ පසු සිදුවන ක්‍රියා නොව එම අවස්ථාවේදීම එකට සිදුවන ක්‍රියාය. පහත දැක්වෙන වාක්‍යයේ අවසාන ක්‍රියාව ගැයුවාය යන්නයි. නැටීමේ ක්‍රියාව සිදු කර ඇත්තේද ගැයීමේ ක්‍රියාවට සමගාමීවමය. ලියාගන්න මේ වාක්‍ය. ලියාගෙන පුතේ අවසාන ක්‍රියාවයි මිශ්‍ර ක්‍රියාවයි මාක් කරගන්න. ගැයුවාය අවසාන ක්‍රියාව, නටමින් කියන්නේ මිශ්‍ර ක්‍රියාව.
ඊළඟට අපි තව වාක්‍යයක් ගමු පුතේ මෙහෙම. මම ඔයාලට වාක්‍ය කියන්නම් ඉස්සෙල්ලා ඊට පස්සේ ඒක පැහැදිලි කරමු. වාක්‍ය ගන්න මෙහෙම පුතේ. මල්ලි දුවමින් පිනුම් ගැසුවේය. මල්ලි දුවමින් පිනුම් ගැසුවේ කියන එක තමයි පුතේ වාක්‍ය. එහෙනම් දැන් අපිට තේරෙනවා අවසාන ක්‍රියාව පිනුම් ගැසුවේය. එහෙනම් පිනුම් ගහලා තියෙන එක එවෙලෙම සිද්ධ වෙච්ච ක්‍රියාවක් තමයි පුතේ දිවීමේ ක්‍රියාව. එහෙනම් ඒකට සමගාමීව එක වෙලාවෙම එකට සිද්ධ වෙච්ච ක්‍රියාවක්. අර අවසාන ක්‍රියාවත් එක්ක එකටම සිද්ධ වෙච්ච ක්‍රියාවක්. ඒක තමයි පුතේ මිශ්‍ර ක්‍රියාවක් කියලා කියන්නේ. එහෙනම් මෙහෙම ලියා ගන්න. පහත දැක්වෙන වාක්‍යයේ අවසාන ක්‍රියාව වන්නේ පිනුම් ගැසුවේය යන්නයි. පිනුම් ගැසුවේය යන්නයි. පිනුම් ගැසුවේය යන්නයි. පිනුම් ගැසීමට සමගාමීවම දිවීමේ ක්‍රියාවද සිදු වී තිබේ. දිවීමේ ක්‍රියාවද සිදු වී තිබේ. එම නිසා දුවමින් යන්න මිශ්‍ර ක්‍රියාවක් වේ. ලියා ගන්න මෙහෙම පුතේ වාක්‍ය. මල්ලි දුවමින් පිනුම් ගැසුවේය. මල්ලි දුවමින් පිනුම් ගැසුවේය. මල්ලි දුවමින් පිනුම් ගැසුවේය. මාක් කරගන්න අවසාන ක්‍රියාවයි මිශ්‍ර ක්‍රියාවයි. දුවමින් කියන එක මිශ්‍ර ක්‍රියාව, පිනුම් ගැසුවේ කියන්නේ අවසාන ක්‍රියාව. හරි. දැන් පුතේ මේකේ මිශ්‍ර ක්‍රියා පිහිටන ආකාර දෙකක් තියෙනවා. ඒක අපි පළවෙනියට හඳුන ගන්න එපා. මේ හැඩතලේ මින් මින ප්‍රත්‍යයත් එක්ක පුතේ හැදෙනවා මෙහෙම. නටමින්, දුවමින්, ගයමින්, අඬමින්, බලමින්, වයමින් ඕන එකක් ගන්න පුළුවන්. මින් ප්‍රත්‍යයත් එක්ක පුතේ හැදෙන්නේ මිශ්‍ර ක්‍රියාමයි. එහෙනම් අපිට මේක ලේසි කෙටි ක්‍රමයක් විදියට ගන්න පුළුවන්. මින් මින ප්‍රත්‍ය. නටමින, දුවමින, ගයමින කිව්වත් ගැටලුවක් නැහැ. නැත්නම් නටමින්, දුවමින්, ගයමින්, හඬමින්, වයමින්, බලමින් එහෙම මොකක් හරි තිබ්බොත් පුතේ ඒවා වැටෙන්නේ මිශ්‍ර ක්‍රියා ගණයට. හරි. ඊට අමතරව පුතේ මේ ක්‍රියා ප්‍රකෘතිය දිත්ව වෙලා. ඒ කියන්නේ ක්‍රියාවකත් පුතේ ප්‍රකෘතිය දිත්ව වෙලා හැදෙන එකට කියනවා පුතේ දෙකක් වෙලා හැදෙන එක. මෙහෙම නට නටා, දුව දුවා, ගය ගයා, බල බලා, අඬ අඩා, කකා, බිබී අන්න ඒ වගේ පුතේ වචන තියෙනවා නම් ඒවත් පුතේ මිශ්‍ර ක්‍රියා ගණයට වැටෙනවා. එහෙනම් අපි මේකේ හැඩේ අණුවත් හඳුනා ගන්න දැනගන්න ඕන. එහෙනම් තරු ලකුණක් දාලා පුතේ ලියා ගන්න යටින් මෙහෙම. ක්‍රියාපද අගට මින් සහ මින ප්‍රත්‍ය එකතු වී නිර්මාණය වන පද
මිශ්‍ර ක්‍රියාවේ මිශ්‍ර ක්‍රියාවේ මිශ්‍ර ක්‍රියාවේ ලියා ගන්න පුතේ යටින් මෙහෙම වචන සෙට් එකක් නටමින් ඒක ඉස්සරහින් නටමින කියලාත් දාගන්න. ඒක මින් මින දෙකම එනවනේ. එහෙනම් නටමින් නටමින දුවමින් දුවමින ගයමින් ගයමින බලමින් බලමින කපමින් කපමින කපමින් කපමින ඉරමින් ඉරමින ඉරමින් ඉරමින ඊට පස්සේ තව තරු ලකුණක් දාලා ලියා ගන්න පුතේ ක්‍රියා ප්‍රකෘතිය දිත්ව වීමෙන් ක්‍රියා ප්‍රකෘතිය දිත්ව වීමෙන් ඒ කියන්නේ ක්‍රියා ප්‍රකෘතිය දෙකක් බවට පත් වීමෙන් ක්‍රියා ප්‍රකෘතිය දිත්ව වීමෙන් නිර්මාණය වන්නේද මිශ්‍ර ක්‍රියායි මිශ්‍ර ක්‍රියායි මිශ්‍ර ක්‍රියායි ලියා ගන්න මෙහෙම පුතේ නට නටා දුව දුවා කකා කකා බිබී ඉර ඉරා ඉර ඉරා හරි අද කතා කරපු ව්‍යාකරණ ප්‍රමාණයත් එක්ක පුතේ ඔයගොල්ලොන්ට මීට වඩා වැඩි ප්‍රමාණයක් ගියොත් එහෙම රෑ එළි වෙනකම් වගේ ඒක තේරුමක් නැහැ. අපි ඉතුරු කොටස ඔයගොල්ලොන්ට සඳුදා දවසේ සාකච්ඡා කරමු. ඊට කලින් මම නැවත මතක් කරනවා කරපු ටික. పూర్ව ක්‍රියා දැන් ඔයගොල්ලොන්ට මතක තියෙන්න ඕන පුතේ పూర్ව ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාවට කලින් ඉවර වෙච්ච ක්‍රියා. එහෙනම් අවසාන ක්‍රියාවට කලින් ඉවර වෙච්ච ක්‍රියා කියද්දී අපි නිකන් තව එකක් කියමු. අක්කා ලියුමක් ලියා මලේ මේ එතකොට අපිට තේරෙනවා පුතේ අක්කා මැරිලා තියෙන්නේ ලියුමක් ලියලා. හරිද? එතකොට දැන් මලේ එහෙනම් දැන් මැරිලා ඉවරයි. එහෙනම් මැරෙන්න කලින් කරපු එක තමයි පුතේ ලියුමක් ලියා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ඒක పూర్ව ක්‍රියාවක් කියලා. ඊළඟට මම අපර ක්‍රියාව කියනවා අක්කා මැරෙන්නට ලියුමක් ලිව්වාය. අක්කා මැරෙන්නට ලියුමක් ලිව්වාය. ලියුම ලියලා ඉවරයි තාම මැරිලා නැහැ. එහෙනම් පුතේ ලියුම ලිව්වට පස්සේ තමයි මැරෙන්නේ. එහෙනම් මැරෙන්නට කියන්නේ අපර ක්‍රියාවක්. මැරෙන්නට දැන් ඔයගොල්ලොන්ට මේ අපර ක්‍රියා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. කන්නට, මැරෙන්නට, දුවන්නට, අඬන්නට, නටන්නට, ගයන්නට, පඩින්නට ඕන එකක් පුතේ ගන්න පුළුවන් අපිට මොන විදිහටද අපර ක්‍රියා ගණයට. මම මේ කියන්න පුළුවන් වචනයක් විතරයි ගත්තේ. නැත්තම් වෙන තව වචන තියෙනවා ඔයාලට හොඳට මතක හිටින්න. ඒවා මම ඒවා කියන්නේ නැහැ. ඔයාලට හිතෙන් හිතා ගන්න පුළුවන් ඒ අපර ක්‍රියා. හරි. එහෙනම් දැන් පුතේ අපර ක්‍රියා මොනවද? දුවන්නට, නටන්නට, ගයන්නට, බලන්නට ඒ විදිහට පද ඕන එකක් ගන්න පුළුවන්. මිශ්‍ර ක්‍රියාවලට ගත්තා නටමින්, දුවමින්, ගයමින්, වයමින් ඒ වගේ ඒවා.
ඊළඟට දුව දුවා වය වයා නට නටා ගය ගයා ඒවා පුතේ මිශ්‍ර ක්‍රියා ගණයට වැටෙනවා කියලා කියලා දුන්නා. එහෙනම් දැන් මේ ටික හොඳට මතක තියාගන්න ඕන. දැන් මම මේ වගේ ඉස්සරහට ප්‍රශ්න කරනවානේ. ඒ හින්දා දැන් සඳුදා දවසේ ඔයගොල්ලන්ට සාකච්ඡා කරනවා අසම්භාව්‍ය ක්‍රියා, විධි ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා, ආශිර්වාද ක්‍රියා කියන කොටස. එතකොට පුතේ එතනත් ලොකු ප්‍රමාණයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අද දවසට ඔයගොල්ලන්ට ක්‍රියාපද වලින් භාගයක් උගන්වලා ඉවරයි. අකාරාදී පිළිවෙල කරලා ඉවරයි. එතකොට පිල්ලම් භාවිතය උගන්වලා ඉවරයි. එතකොට මීට වඩා ව්‍යාකරණ ගියාම සමහර ලාවට ඔයගොල්ලන්ට මතක හිටින්නේ නැති ප්‍රශ්නත් වෙන්න පුළුවන්. ව්‍යාකරණ කියන්නේ එහෙම ගොඩාක් එකපාර කරන්න පුළුවන් පාඩමක් නෙවෙයි. එතකොට ඔයාලට පහසුවෙන් අපි මේ ටික අවබෝධ කරගෙන යමු. ව්‍යාකරණ ටික පුතේ ඉතා ඉක්මනින් ඔයගොල්ලන්ට ආවරණය කරලා දෙනවා. ඔයගොල්ලන්ට ගිය සතිය අතපසු වෙච්ච වට කිසිම අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න තියරි පන්තිය දැන් අවසන් කරලා ඉවරයි. එතකොට ගිය සතිය ඔයගොල්ලන්ට කරේ නැහැ කියලා ලොකු පාඩුවක් වෙලා නැහැ. රෙකෝඩ් එක දාන්නේ කීයටද කියලානේ අහලා තියෙන්නේ. අදම දානවා පුතේ. හැබැයි අද රෑ වෙයි අප්ලෝඩ් වෙලා ඉවර වෙද්දි. මොකද පන්ති ඉවරුණාට පස්සේ රෙකෝඩ් එකක් පුතේ කන්වර්ට් වෙන්න වෙලාවක් යනවා Zoom එකේ. ඒක ඉවරුණාට පස්සේ තමයි YouTube දාන්න වෙන්නේ. කලින් වීඩියෝ එකක් දැනට අප්ලෝඩ් කරලා තියෙනවා. තව වීඩියෝ එකක් තියෙනවා අප්ලෝඩ් වෙන්න. එතකොට මේ වීඩියෝ එකයි දෙකක් අප්ලෝඩ් වෙන්න තියෙනවා. මොකද පුතේ කලින් දාන්නේ නැහැ පන්තියක් යන්න කිට්ටු වෙලාවේ. මොකද පන්තියක් යන්න කිට්ටු වෙලාවේ පුතේ අප්ලෝඩ් එකක් දැම්මොත් ඔයගොල්ලෝගේ පන්තිය හිර වෙන්න පුළුවන්. ඒ හින්දා පුතේ අපි ඒ ගැන හිතලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ පන්ති ඉවරුණාට පස්සේ. නැත්නම් ඔන්ලයින් යන පන්තිය ඔයගොල්ලොන්ට හිර වෙලා නම්මනම් ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා. හරි. ඒක ගැටලුවක් කරගන්න එපා. හැමෝටම බලන්න අද දවස් ඇතුළත වීඩියෝ එක දානවා. හෙට දවසේ බලන කට්ටියට බලා ගන්න පුළුවන්. හෙට පුතේ සද්ධර්ම රත්නාවලිය ආරම්භ කරනවා. වෙලාව WhatsApp group එකට දාන්නම්. කොහොමදත් ඔයාලගේ පන්ති හෙට පැවැත්වෙන්නේ 11ට. ඒ කියන්නේ හෙට දවසේ 11ට. ඉරිදා දවසේ නම් පන්ති තියන්න බැරි වෙයි බොහෝ දුරට. පොඩි ගැටලු තත්ත්වයක් තියෙන නිසා අපි සෙනසුරාදා දවසේ පුළුවන් උපරිමයෙන්ම සාකච්ඡා කරනවා සද්ධර්ම රත්නාවලිය. හරි. එහෙනම් පුතේ අදට අපි පන්තිය මෙතනින් අවසන් කරමු. අද දවල් ඉඳන් ඔයාලා දැන් ලොකු වෙලාවක් ඉගෙනගෙන ඉන්නේ. ගොඩක් මහන්සිත් ඇති. එහෙනම් විවේකයක් අරගෙන මේ ටික පාඩම් කරලා අවසන් කරගන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.